ආරක්ෂාවේ වගකීම ඉටු කරමු වගකියමු නව ජීවන රටාවකට හුරු වෙමු. නිවුස් ලයිනව් අද දිනය තුල හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළට. අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස අතිශය රහසිගත සිදුවීම් රැසක් හිටපු පොලිස්පති ජනපති කොමිසමේදී කියයි. හිටපු අමාත්‍ය පාටලියට දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමෙන් නොතේසි. විස්ස ගැන මෛත්‍රියගේ මතය. තව ඉතින් සතියයිනේ ඔක බලන්න පුළුවන්. තරඟ පාවාදීම් සහ තහනම් උත්තේජක මෙරට ක්‍රීඩාවෙන් තුරන් විය යුතුයි. ක්‍රීඩා ඇමති ගාල්ලේදී කියයි. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගිමත් දිවියකට. 45 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනය තුල හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක්. ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5475ක් දක්වා ඉහළ ගියා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 36 දෙනෙකු අද දහවල් 12න් අවසන් වූ පැය 24 තුල අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. එය කඩ කළ පුද්ගලයන් 203 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වෙළඳ සැල් අද යළිත් වසා දැමෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. මේ අතර සතියන්ත සංචාර සීමා කරමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහාය වන ලෙස යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. ගම්පහ ප්‍රදේශයේ විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශවල ප්‍රදේශවාසීන් ඔවුන්ට ලබා දුන් කාලය නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කාලය තුලදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ද්‍රව්‍ය ලබා ගැනීම දුන් කාලය පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් පැන නගුණ සහ විශේෂයෙන්ම බඩු බාහිර ආදී වල අඩුපාඩුවක් ගැන සඳහන් වුණා. එය වහාම එසේ නොවන ආකාරයට වග බලා ගැනීමට මේ වන විටත් රජය ක්‍රියා කරලා තිබෙනවා. කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව අද ලංකා ගුරු සංගමය කරුණු පැහැදිලි කළා. මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි නිරෝධායනට ලක්වන දරුවෝ විභාගවලට විභාග ශාලාවලට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි කාර්ය මණ්ඩල සියලු අවදානම් අරගෙන ඒ දරුවෝ සම්බන්ධයෙන් විභාග රාජකාරී කරනවා. ඒක අපිට ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ විභාග නිරෝධායන ක්‍රියාවලියේ ඉන්න දරුවෝ විභාගයට පෙනී ඉඳලා විභාග ශාලාවෙන් ආයෙ එළියට එන අවස්ථාවල මේ ළමයි අනිත් ළමයි එක මූ වෙලා ඉන්නේ. එතකොට මොකද මේවා සම්බන්ධයෙන් වැඩ පිළිලක් ඕනේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ විභාග ශාලා සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයකට ලක් කරන්න ඕනේ වුන් හරහා. මේ විභාග මධ්‍යස්ථානවල සනීප ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබා දීලා තියෙන දවස් 22කටම රුපියල් 10යි. දැන් මේ රුපියල් 10කින් මොකද්ද කරන්න පුළුවන්? තවමත් මේ මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ. අපි තව දවස් දෙක තුනක් ඇතුළත තීන්දුවක් ගන්නවා මේ විභාගයේ මේ විදියට පවත්වාගෙන යන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම වුණොත් අපි විභාග රාජකාරි වලින් ගුරුවරු සහ විද්‍යාපතිවරු ඉවත් කරන්න තීරණය කරනවා. දැන් කරුණාකරලා අපි කියන්නේ අපි ළමයින්ට තියෙන අපේ ගුරුවරු සහ විද්‍යාපතිවරු ළමයින්ට තියෙන දයාව නිසා තමයි මේ විභාගයේ මේ අනතුරුදායක තත්ත්වයට පවත්වාගන්නේ. මේක වැරදි විදියට පාවිච්චි කරන්න එපා කියන එක අපි ආණ්ඩුවට කියනවා. ආරක්ෂාවේ වගකීම ඉටු කරමු වගකියමු නව ජීවන රටාවකට හුරු වෙමු. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසකට ලබන 20 වෙනිදා දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නේ දන්වා අද නොතේසි නිකුත් කෙරුණා. ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. 1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේ තමාට එරෙහිව කොළඹ මහාධිකරණය නඩු පැවරීම දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණින් කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔහු කොමිසම හමුවේ පැවසුවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාගේ ඇටර්නි බලකරු ලෙස පෙනී සිටි
ලසිත පෙරේරා නැමැති පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර සාධාරණයක් ඉටු කරන්නේ එවකට සිටි පොලිස්පතිවරයාගෙන් 2015 ජූනි 17 වෙනිදා ඉල්ලීමක් කර ඇති බවයි. ඊට අදාළ විමර්ශන ඇරඹෙන තුරු බ්‍රයන් ජෝන් ෂැඩෙක් ඔහු සතු සමාගම් කොටස් පිළිබඳව මෙන්ම මුදල් පිළිබඳව වසර 18ක් පුරා කිසිදු ආකාරයකින් තමාගෙන් විමසා නොමැති බව පැමිණිලිකාර ගම්මන්පිල මහතා කියා සිටියා. 2015 ජනාධිපතිවරණයේදී තමා පාටලී චම්පික රණවක මහතා ලේකම් ධූරය දරු ජාතික හෙළවුරුමේ නිවත් වී පිවිතුරු හෙළවුරුමේ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම මෙම පදනම් විරහිත නඩු පැවරීමට හේතුව බවද ගම්මන්පිල මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ මෙලෙස පදනම් විරහිත නඩු පැවරීම සඳහා හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, ඔහුගේ සමීපතමයෙකු වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වා යන මහත්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවද තමාට එරෙහිව යොදාගෙන ඇති බවයි. විදේශිකයෙකුට තමා මුදල් වංචා කර ඇති බව පවසමින් තමාගේ කීර්ති නාමයට අගතියක් කළ පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළා. මට සිදුව ඇති අසාධාරණය පිළිබඳ තව වැඩිදුර විභාගයක් පැවැත්වීමට අද කොමිසම තීරණය කරලා පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එන්.කේ. ඉලංගකෝන්, පූජිත ජයසුන්දර යන හිටපු පොලිස්පතිවරුන්ට, මෙවන් සිල්වා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පොලිස් පරීක්ෂක MD.CP. ගුණතිලක යන නිලධාරීන්ට සිතාස් නිකුත් කිරීමටත්, එවැගේම බ්‍රයන් ෂැඩික් සහ ජැන් ෂැඩික් යන ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනාට විදේශ අමාත්‍යාංශය හරහා සිතාස් යැවීමටත් කොමිසම තීරණය කළා. මේ නඩුව 20 වෙනිදා සවස් 2ට යලි විභාග කරන්න නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පරිගණයෙන් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පස්වරුවේ පැමිණියා. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි. මහජනයාගේ දීපල වංචා කරන ලද, හොරකම් කරන ලද අයට එරෙහිව කරන ලද අරගලයේදී වංචනිකයන්ගේ, හොරුන්ගේ වෛරක්කාරයෙක් සහ තරහකාරයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි කොමිෂන් සභාව වෙත පමණක් නොවේ ඕනෑම අධිකරණයකට යන සූදානම් මේ රටේ වංචාව, දූෂණයට එරෙහිව අරගලය මුවහත් කරන්න. අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස රහස්‍යගත සිදුවීම් රැසක් තිබෙන බවත් ඒවා ඉදිරියේදීත් හෙළි කරන බවත් අද 12 වන දිනයටත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොලිසිය ඉමහත් දුෂ්කර තත්ත්වයන් යටතේ රාජකාරී සිදු කරන නමුත් ඔවුන්ගේ රාජකාරියට බාධා පැමිණෙන අවස්ථා කිහිපයක් ඇතැයි පූජිත් ජයසුන්දර මහතා පෙන්වා දුන්නා. එමෙන්ම බොළඳ හේතුන් මත තමාව ජාතික ආරක්ෂක කවුන්සලයෙන් නිරපා දැමූ බවද තමා වෙනුවෙන් කවුන්සලයට ගෙන්වූ නිලධාරියා හට තමන්ට තොරතුරු ලබා නොදෙන තත්ත්වයකට එවක බලධාරීන් කටයුතු කළ බවද සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පතිවරයා පැවසුවා. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු හුදෙක් පොලිස්පති පමණක් ප්‍රහාරයට වගකිය යුතුයයි කියා නිගමනය කර කොමිසම තමාගෙන් ප්‍රශ්න කරන්නේදයි පූජිත් ජයසුන්දර මහතා එක් අවස්ථාවකදී කොමිසමෙන් විමසා සිටියා. අප්‍රේල් මාස 19 වනදා තම නිවසට පොලිස් විශේෂ කාර්යාංශය මගින් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාව මගින් වාර්තා දෙකක් ලැබුණු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ අනාවරණ කළා. අප්‍රේල් 16 වනදා කාතන්කුඩිය පාලම්කුඩා ප්‍රදේශයේ සිදු වූ බයිසිකල් බෝම්බ පිපිරීම සහරන්ගේ පෙරහුරුවක් බව දන්වා ඇති අතර පිපිරීමට ලක් වූ යතුරු පැදියේ චැසි අංකය අනුව පරීක්ෂණ සිදු කර අදාළ යතුරු පැදියේ හිමි පුද්ගලයා සොයා අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ලුහු බැඳීමට උපදෙස් දී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව ලබා දුන් වාර්තාවල සඳහන්ව තිබුණු බව පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ පිළිගත්තා. එලෙස සැකකරුවන් ලුහු බැඳීමට බුද්ධි සේවය ලබා දුන් වාර්තාවේ දක්වා ඇත්තේ 2019 අප්‍රේල් 4 වනදා ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එළවිය හැකියයි ලැබුණු විදේශ බුද්ධි තොරතුරු සනාථ කර ගැනීම වෙනුවෙන් බව කොමිසමේදී හෙළි වුණා. කොමිසම හමුවේ අනාවරණ වූයේ පූජිත් ජයසුන්දර මහතා රාජ්‍ය බුද්ධි සේවය යතුරු පැදි පිපිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ 5 වනදාට ප්‍රගති වාර්තාවක් ලබා දෙන මෙන් නියෝග කොට යවා ඇත්තේ අප්‍රේල් 21 ප්‍රහාරයේ සිදුවීමෙන් පසුව තම කාර්යාලයට ගොස් සිටි අවස්ථාවක බවයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ 21 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු ඊට අදාළව කටයුතු කරන බවයි. ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධනයන් මේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා
අදාළ සංශෝධනයන්හි වෙනසක් සිදුවන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත එය සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවලට අනුව අදාළ සංශෝධනයන් සිදු කරන බවද අධිකරණ අමාත්‍යාංශය පවසනවා. විස දහනමෙන් මේ රටට ගෙනාපු වියවුල දුරු කරන්න තමයි විස්ස ගෙනා. හැබැයි මේ රටේ ජනතාව ඉල්ලුවේ 19 වෙනුවට විස්ස නෙවෙයි. 19 වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ජනවර්ම 69 ලක්ෂයක් දුන්නෙත් ඒකට, ඒ වගේම 3න් 2ක මහා බලයක් ලබා දුන්නෙත් ඒකට. අපි විශ්වාස කරනවා අපි යන්නේ එතෙන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන යා යුතුයි. විශ්ව පිළිබඳව මට පෞද්ගලිකව මටත් අපි හිතපු විදිහේ වෙනස්කම් විය යුතුව තිබුණා. හැබැයි අද වෙනකොට අපි බලමු අපේ දෙවනිවර කියවීම එනකොට මේ වෙනස්කම් ටික යෝජනා ටික පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙනවා. ඒ සියලු දෙනා රටේ ජනතාව එකඟ වෙච්ච විශ්ව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්ද විමසීමකට යනකොට අපි කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට සහයෝගය දීමට හැකියාව තියෙනවා. අපේ පක්ෂයේ විදිහට අපි අපේ කණ්ඩායම වතාවල් ගණනාවක් රැස් වුණා. අපි මේ පිළිබඳව අපේ අදහස් ටික අපි ඉදිරිපත් කළා තියෙනවා. යම් වෙනස්කම් ප්‍රමාණයක් ඒ සංශෝධනත් එක්ක තමයි සම්මත වෙන්නේ කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එතකොට අද තියෙන තත්ත්වයේ විරෝධයක් රට තුලත් නිර්මාණය වෙන්නේ නැtei කියලා අපි හිතනවා. ඉතින් දෙකක් නැහැ නේද ආණ්ඩුවට. තියෙනවා. බලන්නකෝ. සමාජ විශාල ජනමතයක් ඇවිත් තිබෙනවා. අපේ ඒ වගේම ජාතික බලවේග විශේෂයෙන්ම අපේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච ජාතික බලවේග ඒ අයගේ විශාල අදහස් සංඛ්‍යාවකුත් තිබෙනවා. මම හිතන්නේ අතිගව ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ආණ්ඩුවත් ඒ සම්බන්ධව ඉතාම නිවැරදිව ඒ පිළිබඳව සලකා බලලා අවශ්‍ය කරන පියවර ගනි. මම හිතන්නේ ආණ්ඩුව පත් කරන්න මහන්සි වුණ ජාතික බලවේග අපේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අදහස් අරගෙන අපි ක්‍රියාත්මක විය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. එනවා 21 22 තර්ක කරනවා ඒකට ඔබතුමාගේ අත ඉස්සෙන්නේ ඊට පක්ෂවද විපක්ෂවද ඒකට උත්තරයක් දෙනවද ඔබතුමා? තව ඉතින් සතියයිනේ ඔක බලන්න පුළුවන්. දැන්ටම තීරණයක් කරන්නේ නැද්ද මොකද? අරුණාකල්ලා අයියා මලවට දෙදෙනාට මේ රට පාලනය කරන්න පුළුවන් සමගියෙන් සාමෙන් මේ ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. 19 ඇති 20 ව්‍යවස්ථාව මොකටද? ඒකාධිපතිවරයෙක් වෙන්නද? ඒකාධිපතිවරයෙක් වෙන්න යන්න එපා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර දේශපාලන වේදිකාවේද මේ පිළිබඳව අදහස් පළ වුණා. තමන් වැරද්දක් කළා නැත්නම් බය නැතුව අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕන, පොලිසියට ඉදිරිපත් කරන්න ඕනේ. තමන් වැරදි කළා තියෙන නිසා තමයි මේ හැංගිලා ඉන්නේ. රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයාට දාලා තියෙන නඩුව මේ පොඩි නඩුවක්. ඕක නෙවෙයි එතුමාට වැටෙන්න තියෙන නඩුව. සතොසේ හාල් ගෙනාපු එක, සීනි ගෙනාපු එක, ගෙනාපු බිලියන ගණන් සතොසේ වංචා තියෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. ඔහු දඬුවම් ලැබිය යුත්තේ මහා පරිමාණ බිලියන ගණන් වංචා කරපු මේ දේවල් වලට පාස්කු පහරට පමණක් නෙවෙයි. අපිටත් විශාල ගැටලුවක් තියෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට. අපි ලියුමක් අත්සන් කරලා දුන්නා ජනාධිපතිතුමාට. මොකද එතුමාගේ මල්ලිය අල්ලගද්දි කිව්වා එතුමාට විශාල චෝදනා සංඛ්‍යාවක් තියෙනවා කියලා. මොකද එතුමන්ලා ඇවිල්ලා කියලා චෝදනා තියෙනවා කියලා. එතුමන්ලා ඇවිල්ලා නැහැ කිව්වම මේ සමාජය තුළ මතවාදයක් එන එක ආන්න දෙයක් නැහැ. අල්ලපුවාම කියන මේ දේශපාලන පරිගැනීම් කියලා, නිදාස් කරද්දි කියනවා දේශපාලන ඩීල් කියලා නේ. විශේෂයෙන්ම රිෂාඩ් බදුද්දීන් මහත්තයාව පෙන්නලා තමයි ඔවුන් ආණ්ඩුවත් හැදුවේ. නමුත් දැන් අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. මේ බරපතල චෝදනාවල් එකක් හරි අද වෙනකන් ආණ්ඩුවට ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ හින්දා තමයි අර മന്ത്രിවරු 100 දෙනාත් කේන්ති ගිහිල්ලා ජනාධිපතිතුමාට ලියුමක් ලියලා දුන්නේ. තව ටික දවසක් යනකොට ওই ලියුම අත්සන් කරපු 100 දෙනාට ගමට යන්න බැරි තත්ත්වෙ උදා වෙනවයි කියන එක නම් ස්ථිරයි කියන එක නම් මට නම් කියන්න පුළුවන්. එතුමා ඉතාමත් සාර්ථකව සැඟවීමෙන් තිබෙන බව පේනවා. මම හිතන්නේ ඉතින් පොලිසිය මීට වඩා දක්ෂ වෙන්න ඕනේ මෙයාව හොයාගන්නට. මොකද අද මේ තාක්ෂණය හැමදේම තියෙන එකේ මේ ප්‍රමාදය ගැන අපිටත් සතුටක් තිබෙන්නේ. තාම නම් හොස්පිටල් එකට ගිහිල්ලත් නැහැ නේද? එයා වෙන උපකරණ භාවිතා කරනවා වගේ පේන්නේ. කොහෙන් හරි රැකවරණයක් තියෙන බව අපිට පේනවා. ඒ පේන්නේ මේ හොයාගන්න බැරි වීම තුල නෙමෙයි. ඒ පේන්නේ හිටපු හැටි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුමා මුදා හැරීම පිළිබඳ ඉතල කල්ගත වීම පිළිබඳව ඇත්තටම අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. බදුරුදීන් මහත්තයා හොයනවා. ඔබතුමාලා ගෙදර හැම ඉන්නවද? ඉතින් මා හිතනවා බදුද්දීන් අපේ ගෙදර නැහැ. හැබැයි බදුද්දීන් නිතර යන්නේන ගෙවල් තියෙන බව නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තේරුම් ගත යුතුයි. ඒ හැමතැනම වෙදින්නේ නැතුව ඒ විවෘත නොවන ගෙවල් කීප හොයාගත්තොත් බදුද්දීන් හොයාගන්න පුළුවන්. රිෂාඩ් බදුද්දීන් විටක මිත්‍රයෙක් ලෙසද තව විටක තරජනය කරමින්ද Taman වෙත දිනා ගැනීම සඳහා ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. විනාශකාරී 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රිෂාඩ් බදුද්දීන් සහ ඔහු වටේ ඉන්න කණ්ඩායමට දැල එලීමක් ලෙස තමයි මේ අපි දකින්නේ. ප්‍රබල චෝදනාව එතන නෙවෙයි තිබුණේ. අවසානයේ බස් එකකට
බස් එකකට ගනුදෙනුවක් පිළිබඳව රිසාත් බදුද්දීන් හඹාගෙන යනවා. මදුමාදව අරවින්ද අපි දින 30කට වැඩි කාලයක් මම හිතන්නේ දින 35ක් පමණ සංගවාගෙන ඉඳලා මූලික අයිතිවාසිකම් නඩුවකින් අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්න තුරුම පොලිසියට සොයා ගන්න බැරි වුණා. පොලිසිය හැබැයි රිෂාඩ් බදුරුද්දීන් පිළිබඳ දිගින් දිගටම චෝදනා තිබුණු නිසා ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු තිබුණා. අපි රිෂාඩ් බදුරුද්දීන්ට එරෙහිව කරුණු කියලා තමයි මේ ලක්ෂ 69 එකට ගොනු කළේ. ඒ නිසා රිෂාඩ් බදුරුද්දීන්ට එරෙහිව මේ ආණ්ඩුව ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගත යුතුයි. ඒ නැත්තම් ඒක ජනවරම අමුමුවේ උල්ලංඝනය කිරීම. මොනෑම් පනතක් සම්මත කරගන්න කෙතරම් අඩුපාඩුවක් වුණොත් අපි පනත අකුල ගන්නවා මිසක් රිෂාඩ් සරණ යන්නේ නැත. ඒක අපි වක්කීමෙන් කියන. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගිමත් දිවයකට. කුරුණෑගල දෙමටලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරනු ලැබීමත් සමග අදාළ ආයතනයේ මුදල් තැන්පත් කළ දහසකට අධික පිරිසක් අසරණව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සහනයක් ලබා දෙන ලෙසයි. අද දිනේ තෙම ආයතනය අසලට බොහෝ දෙනෙකු රැස්ව සිටියා. අදාළ ආයතනයේ මුල්‍ය කටයුතු ජූලි මාස 10 වෙනිදා තහනම් කර ඇති බවත් තැන්පත්කරුවන්ගේ ගැටලුව निराකරණය කරන්නේ ප්‍රකාශයක් නිකුත් කර තිබූ බවත් අප වාර්තාකරු පැවසුවා. ඒ අනුව පසුගිය 15 වෙනිදා විශාල පිරිසක් එම මුල්‍ය ආයතනය අසලට රැස්ව සිටි නමුත් නිසි විසඳුමක් ලැබී තිබුණේ නැහැ. මහ බැංකුවෙන් ඔක්තෝබර් මාසේ 15 වෙනකන් account hold කරලා තියලා කියනවා අපි මෙතන අවස්ථා කිහිපයකදී ආවට පස්සේ අපිට කිව්වා. ඊට පස්සේ මහ බැංකුවෙන් යම් යම් අවස්ථාවලදී විස්තර ඉල්ලලා සියලු විස්තර දීලා තියෙනවා. ඒ විස්තර දීලවත් ඒ ගිණුම් වල මුදල් ගෙවන්න තාම උත්තරයක් හම්බෙලා නැහැ. මුදල් දෙනවා කියලා කීපවතාවක් මෙහෙන් කියනවා. නමුත් අපි ආපු කිසිම අවස්ථාවක අපිට මුදල් ලැබුණේ නැහැ. හැකි ඉක්මනින් තමන්ට සහනයක් සැලසෙන ලෙස ගනුදෙනුකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ආයතනයේ අධ්‍යක්ෂවරයා අප වෙත අදහස් පළ කළා. මේ ප්‍රශ්න ටික ඉක්මනින් निराකරණය කරගන්න මම මහ බැංකුවෙන් ඉල්ලීමක් කරන්නේ මට හැකි ඉක්මනින් මේ මගේ ගිණුම් ටික මගේ මේ දේපල විකුණන්න දාලා තියෙන තහනම් ටික මේ යාන වාහන විකුණන්න දාලා තියෙන තහනම් ටික ඉවත් කරලා දෙන්න මම ඉවත් කර පසුදායි නම් ඒ අපි කියපු කාලය ඇතුළත මගේ ගනුදෙනුකරුවන්ගේ සියලු මුදල් ගෙවලා නිම කරන්න මම එකඟ වෙනවා. කල්ලිකුත්තු සැමන් කන්ටේනර් දෙකක් හලාවත මාටින් ගොවිපළ වෙත රැගෙනීමත් සමග ඊයේ එම ගොවිපළ අවට ජීවත් වන ජනතාව නොසන්සුන්තාවයට පත් වුණා. අප ඒ පිළිබඳව තොරතුරු ඔබට ඊයේ වාර්තා කළා. අද ඒ පිළිබඳව සොයා බැලීමට පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් අදාළ ස්ථානයට පැමිණියා. ශ්‍රී ලංකා රෙග්ව භාරයේ තිබූ සැමන් තොගයක් මෙලෙස හලාවත මාටින් ගොවිපළ වෙත රැගෙන වෙත් තිබෙනවා. මෙවන විට අනාවරණය වී තිබෙන්නේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් මාටින් ගොවිපළ සිදු කළ ඉල්ලීමකට අනුව මෙම කල් ඉකුත් වූ සැමන් තොගය රැගෙන වෙත් ඇති බවයි. අනතුරුව පෞද්ගලික ප්‍රවාහන ආයතනයක් විසින් මෙම සැමන් තොගය හලාවතට රැගෙන වෙත් තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා රෙග්ව නිලධාරීන් පිරිසක්ද අදාළ ගොවිපළ වෙත පැමිණ සිටි අතර එම සැමන් තොගය වළඳැමීමට කටයුතු කළේ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමු වෙයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් අද එම ස්ථානයට පැමිණියා. මෙහිදී වළදමා නොතිබූ සැමන් තොගයක් පරිසර සංවිධානවල නියෝජිතයින්ගේ පරීක්ෂාවට ලක් වුණා. ඉන් අනතුරුව නියෝජිතයින් පිරිස හලාවත පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. හංගුරන් කෙත උඩවත්ත ප්‍රදේශයේ ගොවීන් ඉල්ලන්නේ වගාවට වතුර ටිකක්. මේ ඒ ගොවීන්ගේ කතාව. හඟුරන්කිත උඩවත්ත කුඹුරු බටුකැටිය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවකගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනයි. ගොවිතැනට අවශ්‍ය ජලය සැපෙන්නේ බටුකැටිය වැවෙන්. වැවෙහි රොන්මඩ තැන්පත්වීම නිසා ජලධාරිතාව අඩුවීම ගොවිතැන් කටයුතු කරගෙන යාමට බාධාවක් බව ගොවීන් අප සමග පැවසුවා. මැති ඇමතුරුන් ආවට මන්ත්‍රීවරුලා ආවට කිසිම කෙනෙක් මේ වෙනකන් දැන් 2020 මේ වෙනකන් කිසිම කෙනෙක් මේක දිහා ඇහැරලාවත් බැලුවේ නැහැ. ඉතින් පුළුවන් නම් මේක අපිට මේක හදලා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ගොවින් පැවසුවේ වැවෙහි පිටමාන හරස්කර මාර්ගයක් ඉදිකිරීම හා සොරවුව අක්‍රමවත් ආකාරයෙන් ඉදිකර තිබීම ඔවුන් මුහුණ දෙන අනෙක් ගැටලුව බවයි. වැව හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර වැවෙහි ජලධාරිතාවය රඳවාගත හැකි ලෙස සකස් කර දෙන්නයි ගොවින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් කුඹුරු අක්කර 45ක් විතර මේකෙන් වපසරයක් වැඩ කරනවා. ඒවත් දැන් එන්න මේ දැන් තියෙන තත්ත්වයන්ව ටික ටික ගොඩ වේගෙන යනවා. ඉතින් වැවත් බොහෝ දුරට අබලන් තත්ත්වයේ තියෙනවා. මේකට බලධාරීන්ට අපිට කොච්චර දැනුවක් කළා. නමුත් තාම වෙනකම් පිළිතුරක් ලැබිලා නැහැ. වැව ගොඩාක් දුරට මේ අල්ලන වතුර ජල ධාරිකාව ගොඩාක් අඩුයි. මේ ඒ කොටස සකස් කරගන්න මේ ගල් ටික ඉවත් කරලා මේ පිරවිලා තියෙන පස් ප්‍රමාණය අයින් කරගෙන සකසලා දුන්නොත් අපිට මීට වැඩි වගා ප්‍රමාණයක් කරන්න පුළුවන්.
ඒ ආකාරයෙන් විවිධ ගැටලු ඔස්සේ Tamanගේ ජීවිතය ගොඩගන්නට වෙරදරන මිනිසුන් අපිට විවිධ ප්‍රදේශවලින් හමු වෙනවා. මේ අපි කියන්න යන්නේ එවැනි ආකාරයෙන් ජීවිතය ගොඩගන්නට වෙරදරන වනාතවිල්ලුවේ රෝහණගේ කතාව. ඒ.එම්. රෝහණ ජීවිතයේ අභියෝගවලට අභියෝග කළ තරුණෙක්. මොහු කුඩා කල සිටම තම මවත් එක්ක ජීවිතයේ විවිධ අරගලවලට මුහුණ දෙමින් මේ වෙනතෙක් පැමිණියේ මහා පුදුම ගමනක් බව අපට පැවසුවා. මොහුට වයස අවුරුදු 6 දී අහිමි වුණ පිය සෙනෙහස වෙනුවෙන් හඬා නොවැටි ජීවිතයේ අභියෝග විටික සතුටු සිතින් දරාගෙන ඇත්තේ පුදුමාකාර ඉවසීමකින්. වයස අවුරුදු 22 දී හදිසි අනතුරකට මුහුණ දුන් රෝහණ ඒත ජීවිතයට පැමිණි එක් අභියෝගයක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. මේ වන විට රිය අනතුර සිදුවී වසර 6ක් ගත වී ඇතත් තවමත් පූර්ණ සුවයක් ලබා ගැනීමට රෝහණට අපහසු වී ඇත්තේ ප්‍රතිකාර කිරීමට පවා වත්කමක් නොමැතිවීම හේතුවෙන්. දැන් රෝහණට වයස අවුරුදු 30ක්. ජීවිතයේ හොඳම කාලය මේ විදිහට ගෙවීමට සිදුවීම ගැන රෝහණ දක්වන්නේ මෙවන් අදහසක්. මම මුලදී නම් මේ ගොඩක් අමාරුවෙන් හිටියේ. මට මගේ වැඩ කරගන්න බෑ කොටින්ම. දැන් ටික ටික මට ටික ටික මේ සිංහල බෙහෙත් අපිට දිගටම කරගෙන යන්නත් බෑ. අපි ටික ටික කරලා ඉතින් පොඩ දැන් හොඳ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ හන්දා දැන් මට මේවා තනියම මේ අම්මට ආර්ථික අපහසුතාව මැද ඉතින් කරගෙන යන්න අමාරුයි. බෙහෙත් ඒත් කරගන්න විදියක් නෑ. මේ විදිහට ජීවත් වෙන රෝහණට තාමත් හයියක් වෙන්නේ රෝහණගේ අම්මා. කාලයක් ඉඳලා රස්සාව පුරුදු වෙලා කියලා හම්බ කරන්න කාලයක් පටන් ගත්තා. ඒකෙන් අරගෙන ඉතින් ජීවිතේ හැරෙනකොටම මේ අනතුරටපත් වුණා. දරුවා 2012 මාර්තු මාසේ 10 වෙනිදා එදා ඉඳලා සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. දීර්ඝ බොහෝ අමාරුවෙන් අවුරුදු 8ක් වෙන කලින් ප්‍රතිකාර කරගන්න බොහොම අපහසුතාවය වුණා. අසල්වැසි ඥාති සහෝදරයන්ගෙන් සෑහෙන උදව් වලකින් මේ තරමකට කරාගත්තා. දැන් මට කරාගන්න හුඟක් අපහසුතාවය තියෙන ළමයාව දාලා යන්න ඉන්න බෑ. බේත් කරගන්න වෙදිහක් තිබුණොත් රෝහණත් ජීවිතයේ හොඳම කාලය සතුටින් ගෙවයි. යුද හමුදාවට ආධුනිකයින් මෙන්ම විවිධ වෘත්තීන්හි දක්ෂතා ඇති පුද්ගලයින් බඳවා ගැනීමට මේ සතියේ සිට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළා. යුද හමුදාපතිවරයා මේ අදහස් පළ කළේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් හමුදාවට වීරෝදාර රණවිරුවන් විය හැකි දක්ෂතාවයන් තිබෙන එවැගේම නිර්භීත ජාතියේ ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා යුද හමුදාව සමග එකතු වන ලෙස මේ සතියේ පටන් ආධුනිකයන් බඳවා ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ අනුව විශාල ප්‍රමාණයක් යුද හමුදාවට බඳවා ගැනීමට නියමිතයි. බලාපොරොත්තු වෙනවා විවිධ වෘත්තීන් වල දක්ෂතාවයන් තිබෙන අයලුනුත් හමුදාවේ විවිධ අංශයන් වෙත ලබා ගැනීමට බඳවා ගැනීමට ලබන 30 වෙනිදාට යෙදෙන නබිනායකතුමන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පැවැත්වෙන පූජාවන්හි ආරම්භය අද පැවැත්වුණා. ඒ දවටගහ දේවස්ථානයේදී. නබිනායකතුමාගේ ජන්මදිනයේ යෙදී තිබෙන්නේ මෙම මාස 30 වෙනිදායි. ඒ නිමිති කොටගෙන පැවැත්වෙන පූජාවන්හි පළමු පූජාව අද මෙලෙස පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාද පැමිණියා. මෙම පූජාව අද සිට දින 12ක් පැවැත්වීමට නියමිතයි. මෙරටින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතාගේ ජීවිත කතාව පාදක කරගැනීමේ නිර්මාණය කරන දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් අද වන විට විවිධ කතා බහ ඇති වී තිබෙනවා. දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් චිත්‍රපටයට විරෝධය පළ කර ඇති අතර මුත්තයියා මුරලිදරන් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ ඊට ප්‍රතිචාර දක්වමින්. අටසිය ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟ දක්වන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජය සේතුපති. ඔහු රඟපෑමෙන් ඉවත් විය යුතු බවට දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් විරෝධය පළ කර තිබෙනවා. මුරලිදරන් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ට සහාය දැක්වූ අයෙකු බවත් ඔහුට දෙමළ ජාතිය පිළිබඳව හැඟීමක් නොමැති බවත් දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිස ප්‍රකාශ කර තිබෙනවා. මුරලිදරන් මහතා සිය නිවේදනය නිකුත් කර තිබෙන්නේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්. තමා මෙම ස්ථානයට පැමිණියේ විශාල
බාධක රැසක් මැද බවත් ක්‍රීඩාව තුළ මෙන්ම පෞද්ගලික ජීවිතය තුළද බාධකවලට එකලෙස මුහුණ දී ඇති බවත් ඔහුගේ නිවේදනයේ දැක්වෙනවා. චිත්‍රපට නිෂ්පාදනය කිරීමට තමා හමුවට පැමිණි පළමු අවස්ථාවේදී තමා වැඩි කැමැත්තක් නොදැක්වූ බව පවසන ඔහු සඳහන් කර ඇත්තේ මුරලිදර නැමැති පුද්ගලයා බිහි කළ ලෝක වාර්තා ඔහුට පමණක් අයත් දේ නොවන බවයි. එම වාර්තා පසුපස සිය මව්පියන්, ගුරුවරුන්, පුහුණුකරුවන් එක්ව ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිටින බැවින් ඔවුන්ටද එහි ස්ථානයක් ලැබිය යුතු යන අදහස ඇතිව තමා චිත්‍රපටයට කැමැත්ත පළ කළ බවද එම නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ තේවතු ආශ්‍රිතව කුලී රැකියා කළ පුද්ගලයින් ලෙස තම පවුලේ සමාජිකයින් ජීවන ගමන ආරම්භ කළ බවත් වසර 30කට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පළමුව පීඩාවට පත් වුණේ ඉන්දියානු සංක්‍රමණිකයින් වන වතුකම්කරු දෙමළ ජනතාව බවත් මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ 70 දශකයේදී දෙමළ ජනතාවට එරෙහිව ඇති වූ සිදුවීම්, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම්, ඉන් පසුව ඇති වූ බෝම්බ ප්‍රහාර වැනි දේවලින් අප දැඩි ලෙස පීඩාවට පත් වූ බවද මුරලිදරන් මහතා පෙන්වා දී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමාට වයස අවුරුදු 7ක්ව තිබියදී තම පියාට තුවාල සිදු කර ඥාතීන් කිහිප දෙනෙකු අහිමි වී ජීවන වෘත්තිය කරගත නොහැකිව පාරට වැටුණු අවස්ථා බොහෝමයක් තිබූ බවද මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන්. එබැවින් යුද්ධයෙන් ඇති වූ පීඩාව හා වේදනාව තමා හොඳින් දන්නා බවද මුරලිදරන් මහතා පවසනවා. තම ජීවන ගමන සිදු වූයේ වසර 30ක් පුරා යුද්ධයක් පැවති ශ්‍රී ලංකාවේ බව පෙන්වා දෙන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර ඇත්තේ එවැනි අවස්ථාවක ක්‍රිකට් කණ්ඩායමට තේරී වාර්තා පිහිටුවීමට සමත් වීම අටසිය චිත්‍රපටයෙන් නිරූපණය වන බවයි. මෙන්න දැන් ලැබුණු ක්‍රීඩා ප්‍රවෘත්තියක්. කෙන්යාවේ පෙරෙස් ජෙප්චේචීර් කාන්තා අර්ධ මැරතන් ලෝක වාර්තාවක් අද බිඳ දැමුවා. පෝලන්තයේ පැවති අර්ධ මැරතන් තරගය නිම කිරීමට ඇය ගත කළ කාලය පැයයි මිනිත්තු 5යි තත්පර 16ක්. එලෙස ඇය බිඳ දැමුවේ ඇය විසින්ම පිහිටුවා තිබූ අර්ධ මැරතන් ලෝක වාර්තාව වීම විශේෂත්වයක්. තරඟ පාවාදීම් සහ තහනම් උත්තේජක භාවිතය මෙරට ක්‍රීඩාවෙන් තුරන් විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත පවරාදීමෙන් අනතුරුව එහි වර්තමාන ක්‍රියාකාරීත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා අද උදෑසන මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කතානායක ආචාර්ය රංජිත් සිම්බලාපිටිය මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඉතාමත් කඩිනමින්යි බලාපොරොත්තු වෙනවා වොලිබෝල් ජාතික සංචිතය පූර්ණ කාලීන වෘත්තීය ක්‍රීඩකයෙකු විදිහට මේ ස්ථානයේ කේන්ද්‍රගත කරලා ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු ක්‍රියාත්මක කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල වොලිබෝල් ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මෙතන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි නේවාසිකාගාර ටික හැදුවට පස්සේ බලාපොරොත්තු වෙනවා ලංකාවේ වටේම ක්‍රීඩා පාසල්වල අපි අලුතෙන් ක්‍රීඩකයෝ බිහි කරනවා. ඒ ක්‍රීඩකයන්ටත් වගේම ගම්මානවල ජීවත් වෙන ක්‍රීඩකයන්ටත් නේවාසික පුහුණුවීම ලබා දෙන මේ ස්ථානය වොලිබෝල් ක්‍රීඩාවේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කරන තරඟ පවාදීම් පිළිබඳව මාධ්‍යවේදියෙකුට ගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා. අපි විශ්වාස කරන දේ තමයි තරඟ පවාදීම් මේ රටේ වෙන්න බෑ. ඒ වගේම තමයි තහනම් උත්තේජක පාවිච්චි වීමත් අපේ රට තුළ ක්‍රීඩාවෙන් තුරන් වෙන්න ඕනේ. ඒ සඳහා අමාත්‍යාංශයක් විතර අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා විතරක් නෙවෙයි. ඒ පරීක්ෂණ සර්ව සාධාරණව ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම තමයි අනිකුත් ක්‍රීඩාව හා බැඳිත යම්කිසි අසාධාරණයක් වෙච්ච කාරණා තියෙනවා නම් ඒවා පිළිබඳව පරීක්ෂණ කරන්න අපි විධිමත්ව සහ ඉතාමත් කඩිනමින් ඒ පරීක්ෂණ කරන්න කටයුතු කරන්න අපි උපදෙස් දීලා තියෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්.